මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය. ඔබ නැවතත් බ්‍රහස්පතින්දා නුගසවනත් එක්ක දැන් අපි කතා කරන්නේ ඔබේ ජීවිතයට බොහොම වැදගත් වෙන කාරණාවක් පිළිබඳව. විශේෂයෙන්ම තරුණියක් විවාහපත් වුණාට පස්සේ ජීවිතයේ තියෙන ඊළඟ ලොකුම සිහිනය බලාපොරොත්තු බවට පත් වෙන්නේ ආදරණීය මවක් වීම. ඒ වෙනුවෙන් ඇගේ පවුලේ සියලු දෙනා ස්වාමි පුරුෂයා මේ හැම කෙනෙක්ම ලොකු උත්සාහයක් දරනවා අය රැකගෙන හොඳ දරුවෙක් අය තුලින් බිහි කරගන්න. ඉතින් මේ කාලයේදී සමහර ප්‍රශ්නත් එක්ක විශේෂයෙන්ම සායන වලට සහභාගී වීම වගේ ගැටලුත් එක්ක කාලය ගත කරන මවකට කොහොමද ඒ සඳහා හරි උපදෙස් ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි කතා කරන සූදානම් ආසිරෝහල් සමූහයත් එක්ක එකතු වෙලා මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ප්‍රසවහා නාරි විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතර වෛද්‍යතුමා නායිබෝන් සුබදෑසනක් ඔබතුමාට. දැන් ආරම්භයේ මතක් කරන්න විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි ආසිරි රෝහල විසින් ඔන්න ඔබට අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා මව සහ බිලිඳු ඒකකය කියලා වෙබ් අඩවියක්. ඒ ඔස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ දරුවා පිළිබඳ සහ මවගේ කොහොමද සෞඛ්‍ය තත්ත්වය කියන කාරණා පිළිබඳව දැනගන්න. ඉතින් අපි විශේෂයෙන්ම අද දවසේ ගැන වැඩිපුර කතා බහ කරන්න හිතුවා. ඇත්තටම වෛද්‍යතුමනි මොකද්ද මේ සේවාව? අපි මේ දකින්නේ ඒ වෙබ් අඩවිය පිළිබඳ තොරතුරු. ඒ කියන්නේ මේ ආසිරි රෝහල් සමූහයෙන් දැන් සාමාන්‍යයෙන් අපිට ගර්භණී මව්වරුන්ට ළඟට ගිහිල්ලා උපදෙස් දෙන්න මේ දවස්වල අපහසුතාවයක් තිබෙන නිසා මොබයිල් වෙබ් අඩවියක් ඔස්සේ මේ සාමාන්‍යයෙන් ෆෝන් එකෙන් හරි අන්තර්ජාලයෙන් හරි ගිහිල්ලා ගර්භණී මව්වරුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන් ඇප් එකක් තමයි ඒගොල්ලෝ ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒකේදී අපි විශේෂඥ වෛද්‍යවරු උපදෙස් ලබා දෙනවා ගර්භණී මව්වරුන්ට අවශ්‍ය කරන උපදෙස් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට තව ඊට අමතරව දන්ත වෛද්‍යවරු ඊළඟට පෞල් සෞඛ්‍ය සේවක නිලධාරීන් ඒ වගේ ව්‍යායාම පිළිබඳව ඒ වගේ හැම දෙයක් පිළිබඳවම උපදෙස් ලබා දෙන වෙබ් අඩවියක් විදිහට තමයි මේක තමයි ඩෙවලොප් කරලා තියෙන්නේ. දැන් මේ වෙබ් අඩවිය හරහා මවකට සති කිහිපයකින් එහෙම නැත්නම් මාසෙන් මාසයට ඔහුගේ ඇගේ ගර්භණී අවධිය පිළිබඳ විස්තර දැනගන්න අපිට මේ හරහා අවස්ථාවක් තියෙනවා නේ. ඒ කියන්නේ මාසෙන් මාසෙට ගර්භණී මවට මොනවද වෙනස්කම් ඇති වෙන්නේ සංකූලතා ඇති වෙන්නේ මොනවද ඒ වගේ දේවල් මේකේ අඩංගු වෙනවා. ඒත් එක වෛද්‍යතුමනි දැන් කෙනෙකුට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මේ හරහා ඒ ගැටලුව යොමු කරන්නත් අවස්ථාවක් තියෙනවා. දැනට හිම සේවාවක් මේ වෙබ් අඩවිය ඇතුළු කරලා නැහැ. නමුත් මේ ආසිරි රෝහල සම්බන්ධ කරගන්න දුරකථන අංක වෙබ් අඩවිය එකට ඇතුල් කරලා තියෙනවා. මවක් මූලිකව දැනුවත් විය යුතු කරුණු මේ වෙබ් අඩවිය ඔස්සේ ඔබට දැනගන්න ඕන අවස්ථාව සැලසලා දීලා තියෙනවා. මොකද මේ COVID-19 වසංගතයක් තියෙන කාලෙක විශේෂයෙන්ම ගර්භණී මව්වරුන් ආරක්ෂා වීම තමයි වැදගත්. ඉතින් ඒ වෙනුවෙන් ඔබට නවීන තාක්ෂණයත් එක්ක ලබා දීපු පහසුකමක් පිළිබඳවයි අපි කතා කරේ. දැන් අපි අද මාතෘකාව වෙතට යමු වුණොත් වෛද්‍යතුමනි දැන් ගර්භණී මවක් මුල් සති කාලේ එහෙම නැත්නම් අපි මුල් සති කිහිපය පහු කරා කියමු. අවසාන සති කිහිපයේදී ගර්භණී මවක් මොන වගේ කාරණා පිළිබඳව වැඩිපුර සැලකිලිමත් වෙන්න ඕනේ? කියන්නේ ගර්භණී මවක් අවසාන සති කිහිපයකට කියන්නේ අවසාන මාසෙට විතර එනකොට ප්‍රධාන ගැටලු කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ දරු ප්‍රසූතිය කියන ක්‍රියාවලියට මව සූදානම් වෙන්න ඕන. එතකොට මේ ප්‍රසූතියට කිට්ටු වෙනකොට එන රෝග ලක්ෂණ මොනවද? ඒ පිළිබඳව දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා. ඊළඟට හදිසි අවස්ථාවක් වුණොත් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම වෙලාවක දැන් දරු ප්‍රසූතිය කියන එක අපිට කලින් ප්ලෑන් කරන්න හුඟක් වෙලාවට අපහසු වෙන්නේ මේක ස්වභාවික ක්‍රියාවලියක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ හදිසි අවස්ථාවක් වුණොත් ඒකට රෝහලට ඇතුල් වෙන්න අවශ්‍ය උපකරණ ලෑස්ති කරගෙන ඒකට අවශ්‍ය පහසුකම් ගමනාගමන ඔක්කොම දේවල් ලෑස්ති කරගෙන ඉන්න ඕනේ මේ අවසාන සති කිහිපය වෙනකොට. අවසාන සති කිහිපය කියලා කියන්නේ අවසාන මාසයම කියලා අපි ගත්තොත් සාමාන්‍යයෙන් ගන්නේ සති 36න් පස්සේ කාලේ. ඒතකොට මේ කාලේ තව වැදගත් දෙයක් තමයි දරුවා සාමාන්‍ය ප්‍රමාණයට වැඩිලා ඉන්නවද කියන එක. ඒ වගේම දරුවා නිවැරදි පැත්තට හැරිලා ඉන්නවද කියන එක. කියන්නේ හිස පහළට ඉන්න විදිහට හැරිලා ඉන්නවද කියන එක. ඒ වගේම තමයි වෙන කිසියම් සංකූලතාවයක් තියෙනවද කියන එක. ගර්භණී මවට සමහරවිට දියවැඩියාව ඇති වෙන්න පුළුවන්, අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්, වෙන රෝග ලක්ෂණ තියෙන රෝග තත්ත්වයන් උත්සන්න වෙලා තියෙන පුළුවන්. මේ වගේ කිසියම් සංකූලතාවයක් තියෙනවද? ඒ වගේ දේවල් ගැන හොඳින් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම විශේෂිත රෝග ලක්ෂණ කිහිපයක් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. එකක් තමයි උදරයේ වේදනාවක් ඇති වීම. අපි දන්නවා උදරයේ සුළු සුළු වේදනාවක් ඇති වීම සාමාන්‍ය දෙයක්. නමුත් තද වේදනාවක් ඇති වෙනවා නම් ඒ වගේ වෙලාවක වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. ඒ වගේම
යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිට වෙනවා නම් රුධිරය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වතුර වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් පිට වෙනවා නම් සමහර වෙලාවට අපි ඒ ගැනත් වෛද්‍යවරයෙක් හමු වෙලා පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම බබාගේ දැඟලීම අඩුයිද සාමාන්‍යද කියන එක සැලකිලිමත් වෙන්න ඕනේ. මේ වගේ කරුණු මේ කාලේ ඉතාමත්ම වැදගත්. දැන් ගර්භණී කාලයේදී මවක් හැමතිස්සෙම Tamanගේ කුසේ වැඩෙන දරුවා පිළිබඳ නිරන්තරයෙන් පුංචි දේ ගැන පවා බොහොම අවධානයෙන් ඉන්නේ. දැන් අපි අවසාන සති කිහිපය ගැන කතා කරන නිසා අවසාන සති කිහිපයේදී බබා හැරිලා හිටියේ නැත්නම් මොන වගේ දේවල්ද වෛද්‍යතුමනි අපි කරන්න ඕනේ? හැරිලා නැහැ කියලා කියපු ගමන් බොහෝ වෙලාවට මවුරු කලබල වෙනවා. ඇත්තටම මේ සාමාන්‍යයෙන් හිස පහළට හැරිලා ඒ වගේම මුහුණ පිටුපසට වගේ හැරිලා ඉන්නවනම් තමයි මේ හොඳම ක්‍රමය දරුවා බිහි වෙන්නේ. නමුත් එහෙම හිස පහළට හැරිලා නැති වුණොත් අපි කියන බ්‍රීච් ප්‍රසන්ටේෂන් කියලා. ඒ වගේ වෙලාවකත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපිට මේ සඳහා කළ හැකි දේවල් තියෙනවා. මේක ප්‍රධාන වශයෙන්ම අපි සාමාන්‍යයෙන් සති 35ට කලින් වගේ දරුවෙක් එහෙම හැරිලා නැත්නම් ඒක පොඩ්ඩක් කිසිසේත්ම කලබල විය යුතු තත්ත්වයක් නෙමෙයි. මොකද ඒ දරුවා ඕන වෙලාවක කුස ඇතුළත හැරෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් සති 37 විතර වෙනකොට බබා හරියටම හැරිලා නැත්නම් ඒ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් දරුවා වර්ධනය වෙලා නිසා මව් කුස තුල එතරම් ඉඩක් නැහැ දරුවට නිදහසේ චලනය වෙන්න. එතකොට එහෙම ඒ වෙලාව වෙනකොට හැරිලා නැත්නම් සමහර වෙලාවට මේ දරු ප්‍රසූතිය දක්වාම මේ පිරියව ඉන්න පුළුවන්. එතකොට අපි ප්‍රධාන වශයෙන් කරුණු තුනක් සලකා බලන්න කරන්න පුළුවන්. එකක් තමයි මේ දරුවා නිවැරදි පොසිෂන් එකට හරවන්න පුළුවන් කියන එක. සාමාන්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට පුළුවන්කම තියෙනවා දරුවා මව් කුස තුල සිටියදීම නිවැරදි ඉරියව්වට හැරවීම සිදු කරන්න. මේක අපි කියන external cephalic version කියන ක්‍රියාවලිය. මේක රෝහලකට ඇතුල් වෙලා ආවන කරන්න ඊට පස්සේ දරුවාගේ හෘද ස්පන්දනය වගේ දේවල් සලකා බලන්න ඕනේ. වගේ පරීක්ෂා කර බලන්න වැදගත් කරුණු කිහිපයක් තියෙනවා ඒකෙදී. අනිත් ක්‍රමය තමයි සාමාන්‍යයෙන් මේ ඉන්න ඉරියව්වෙන්ම දරුවා සාමාන්‍ය ප්‍රසූතියකට යෑම. ඒ කියන්නේ අපි vaginal breech delivery කියන එක. එහෙමත් නැත්නම් සිසේරියන් සැත්කමක් කරලා දරුවා බිහි කිරීම. මේකෙදි අපි මේ සිසේරියන් සැත්කමකට බොහෝ වෙලාවට යොමු වෙන්නේ සාමාන්‍යයෙන් අර breech delivery කියන එක. කියන්නේ ඉන්න ඉරියව්වෙම හරියලා නැති දරුවෙක් යෝනි මාර්ගය හරහා බිහි කරන එක සමහර වෙලාවට දරුවට සංකූලතා ඇති වෙන්න පුළුවන් නිසා. ඒ වගේ දේවල් අවම කරගන්න ඒ වගේ ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි අපිට සිසේරියන් සැත්කමකින් දරුවා බිහි කිරීම. දැන් බබා ටිකක් වැඩිපුර දඟලනවා නම් අම්මා කෙනෙක් හිතා ගන්නවා දරුවා බොහොම නිරෝගීව තමන්ගේ කුස තුළ ඉන්නවා කියලා. හැබැයි අවසාන සති කිහිපය වෙනකොට බබා දඟලන වාර ගන්න ටිකක් අඩුයි කියලා අම්මා කෙනෙකුට දැනුනොත් මේක බය වෙන්න ඕනේ කාරණාවද නැත්නම් මේකට අපිට වෛද්‍ය උපදෙස් අරගෙන විසඳුමක් හොයාගන්න පුළුවන්ද? ඔව්. ඇත්තටම සෑම මවක්ම දැන් ගර්භණී මවක්ම මේ ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. සති 28 පහ වුණාට පස්සේ වගේ දරුවා දඟලන සාමාන්‍ය රටාවක් තියෙනවා. ඒ කියන්නේ හැම දරුවම එකම විදියට දඟලන්නේ සාමාන්‍යයෙන් පළමු දරු පිළිසඳ ගැනීමේදී කලින් පළමුවෙනි බබා දඟලපු විදිය නෙමෙයි දෙවෙනි වතාවට දඟලනවා තියෙන්නේ. ඒතකොට හැම බබාම එකම විදියට නෑ හැමෝගෙම චර්යා රටාව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබේ දරුවා සාමාන්‍යයෙන් දඟලන රටාවක් දන්නවා. මේ රටාවේ වෙනසක් තේරෙනවා නම් සාමාන්‍ය එදිනෙදා පුරුදු විදියට දඟලන්නේ නැත්නම් මේක තමයි මවකට දරුවා නිරෝගීව සිටිනවද කියලා දැනගන්න තියෙන එකම ලක්ෂණය. මොකද වෙන කිසියම් දෙයක් නැහැ, ලක්ෂණයක් නැහැ දරුවා හොඳින් ඉන්නවද කියලා මවට බලා ගන්න. එතකොට මේ දැඟලීමේ අඩුවක් තියෙනවා නම් එතකොට වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් රෝහලකට පැමිණියාම අපි කරන්නේ CTG කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒකෙදි දරුවාගේ හෘද ස්පන්දනය සාමාන්‍ය ලෙස සිද්ධ වෙනවද කියලා පරීක්ෂා කර බැලීමක් කරන්නේ. මේ පරීක්ෂණය සාමාන්‍ය පුංචි අවස්ථාවක් ගන්න අපි ඉක්මනින් වෙලාව මතක් කරගෙන යනවා. commercial credit run ණය ජීවිතයයි රත්තරන්. හොඳයි අපි කතා අපි සාමාන්‍යයෙන් CTG පරීක්ෂණයකදී කරන්නේ දරුවාගේ හෘද ස්පන්දනය සාමාන්‍ය ලෙස තිබෙනවද කියලා සලකා බලන එක. එහෙම තියෙනවා නම් ඊට පස්සේ දරුවාගේ දැඟලීම සාමාන්‍යයෙන් මවට දැනෙනවා නම් නැවත රෝහලෙන් බැහැර කිරීමට අපිට හැකියාව තියෙනවා. ඒ කියන්නේ කලබල විය යුතු නැහැ. නමුත් CTG පරීක්ෂණයේ අසාමාන්‍ය තත්ත්වයක් හඳුනාගත්තොත් සමහර වෙලාවට දරුවා කලින් බිහි කිරීමට පවා අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා මේ බබාගේ දැඟලීම කියන එක ඉතා වැදගත් දෙයක් සලකා බලන්න.
දැන් ගර්භණී කාලයේ විශේෂම අවස්ථාව තමයි දරුවා බිහි කරන්න යන අවස්ථාව. දැන් මේකෙදී සාමාන්‍ය දරු ප්‍රසූතියක් සහ එහෙමත් නැත්නම් සිසේරියන් සැත්කමකින් අපිට දරුවා ප්‍රසූත කරන්න අවස්ථාවක් තියෙනවා. අපි කොහොමද මේ දෙකට සූදානම් වෙන්න ඕනේ? විශේෂයෙන්ම දැන් මේ අවස්ථාවන් දෙකක් සමහර වෙලාවට මව්වරුන්ගේ කැමැත්ත මතත් තීරණය කරන අවස්ථා තියෙනවා. ඇත්තටම කොහොමද මේ අවස්ථා දෙකටම ගර්භණී මවක් සූදානම් වෙන්න ඕනේ වෛද්‍යතුමනි? ඔව්. කියන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතිය කියන්නේ සාමාන්‍යයෙන් අපිට ස්වභාවිකව දරුවෙක් බිහි කරන්න ලැබිලා තියෙන ක්‍රමය. මේක තමයි එතකොට වඩාත් සුදුසු ක්‍රමය වෙන්නේ. දැන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් වෙනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් දරු ප්‍රසූත වේදනාව ඇති වෙනවද කියන එක ගැන අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. මොකද ප්‍රසූත වේදනාවත් එක්ක තමයි සාමාන්‍ය ප්‍රසූතියට මවක් යොමු වෙන්නේ. එතකොට මෙහිදී ප්‍රධාන වශයෙන්ම කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි නිවසේ සිට රෝහලට ඇතුල් විය යුතු අවස්ථාව මොකක්ද කියන එක. අපි සාමාන්‍යයෙන් වෛද්‍යවරු කිසියම් සංකූලතාවයක් තිබෙන මවක් නම් එතකොට කලින් ඇතුල් වෙන දිනයක් ලබා දෙනවා. එහෙම නැත්නම් මේ ප්‍රසූත වේදනාව හෝ කිසියම් රෝග ලක්ෂණයක් ඇති වුණාම තමයි මම රෝහලට ඇතුල් වෙන්නේ. ඊට පස්සේ දැන් රෝහලේ සිටිනකොට මව ඉන්පසු සූතිකාගාරයට ඇතුල් කරන්නේ මොන වෙලාවෙද කියන එක තමයි ඊළඟ වැදගත්. සාමාන්‍ය ප්‍රසූතියකදී සාමාන්‍යයෙන් අපි රෝහලේ සාමාන්‍ය ඇඳක සිටින මවක් ඊළඟට දරු ප්‍රසූතිය සඳහා සූතිකාගාරය කියන විශේෂිත කාමරයකට යොමු කරනවා දරුවා බිහි කරන්න. මේක සූතිකාගාරයට යොමු කරන්නේ සාමාන්‍යයෙන් මව ලේබර් කියන අවස්ථාවට ගියාම. ඒ කියන්නේ දරු ප්‍රසූතියට ආසන්න අවස්ථාවට ගියාම. එතකොට මේ කරුණු දෙකට වෙන අවශ්‍ය මේ රෝග ලක්ෂණ තමයි මවක් අවධානයෙන් ඉන්න ඕනේ. පළවෙනි දේ උදරයේ ඇතිවන වරින් වර ඇතිවන වේදනාව. සාමාන්‍යයෙන් වේදනාව විනාඩි 10කට 300ක් විතර වගේ තද වේදනාවක් ඇති වෙනවා නම් මේක අපි කියනවා දැන් ලේබර් කියන තත්වයට, ඒ කියන්නේ දරු ප්‍රසූතියට ආසන්න තත්වයට මාව ඇවිල්ලා කියලා. ඒ වගේම සමහර වෙලාවට වෝටර් බෑග් එකේ වතුර එක ඩැමේජ් වෙලා වතුර එළියට එන්න පුළුවන්. එතකොට මාවට දැනෙනවා යෝනි මාර්ගය හරහා ස්‍රාවයක් පිට වෙනවා. ඒ වගේ ලක්ෂණ ඇති වෙනකොට අපි සාමාන්‍යයෙන් සූතිකාගාරයට ඇතුල් කරන්න අවසන් අවස්ථාව කියලා සලකනවා. නිවසේ සිටින මවක් නම් එතකොට මේ වගේ වරින් වර ඇතිවන වේදනාවක්, ඒ වගේම යෝනි මාර්ගය හරහා රුධිරය හෝ ස්‍රාවයක් පිටවීම, එහෙම නැත්නම් වෝටර් බෑග් එකේ කඩලා වතුර පිටවීම වගේ රෝග ලක්ෂණයක් ඇති වෙනවා නම් මේ වගේ ලක්ෂණයක් දැක්ක වහාම රෝහලට ඇතුල් වීමට සූදානම් විය යුතුයි. ඉක්මනින් රෝහලගත වීම වැදගත්. දැන් සාමාන්‍ය දරු ප්‍රසූතියකට වඩා සිසේරියන් සැත්කමකදී සමහර වෙලාවට අම්මලා බය වෙනවා මොකද්ද ඊට පස්සේ අපි කරන්නේ කියලා. ඒ වගේ අවස්ථාවකදී අම්මා කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕනේ මොන වගේ කරුණුද සිසේරියන් සැත්කමකින් පසුව? සිසේරියන් සැත්කමකින් පසුව කියන්නේ සාමාන්‍යයෙන් අපි සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ පූර්ණ නිර්බන්ධනය යටතේ නෙමෙයි නික්ෂේපන ඖෂධයක් ලබා දීලා හිරිවැටීමකට ලක් කරලා. එතකොට සිසේරියන් සැත්කමකින් පස්සේ මේ කකුල් දෙක හිරිවැටීම සාමාන්‍යයෙන් පැය 4-5ක් විතර කාලයක් තියෙනවා. මේ කාලය තුල මවට ඇඳෙන් බැහැලා ඇවිදින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද මේ කකුල් දෙක හිරිවැටලා තියෙන නිසා. එතකොට මේ කාලේදී අපි සිසේරියන් සැත්කමකදී සාමාන්‍යයෙන් මුත්‍ර පිටවීමට කැතීට් එකක්, ඒ කියන්නේ මුත්‍ර බටයක් එක්ක තමයි මව ශල්‍යාගාරයෙන් පිටතට පැමිණෙන්නේ. එතකොට මේ සිසේරියන් සැත්කමක් අවසන් වූ අවස්ථාවේ සිට පැය 4-5ක් සමහරවිට පැය 6ක් විතර යන කාලෙ වෙනකන් මේ ගැටලුකාරී තත්ත්වයේ තියෙන. මොකද මවට ඇඳෙන් බැසීමට හැකියාවක් නැහැ. ඒ වගේම මුත්‍ර පිට කරන්න මුත්‍ර බටයක් ආශ්‍රය තමයි මුත්‍ර පිට කරන්න තියෙන්නේ. ඒතර මේ ටික ගැන තමයි මුලින්ම අවස්ථාවේ තියෙන්නේ. ඒතකොට කැටි ටික හැකියක්මනින් ඉවත් කරලා අපි මව ඇඳෙන් බැහැලා දරුවාගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයට සකස් කිරීම තමයි යොමු කිරීම තමයි අපේ මූලික අරමුණ වෙන්නේ මේ අවස්ථාවේදී. ඊට පස්සේ දැන් ඕනෑම සැත්කමක් කරාම අපි දන්නවා ශල්‍ය කර්මය නිසා මේකේ කැපුමක් තියෙනවා. කැපුමත් එක්ක වේදනාවක් ඇති වෙන්න පුළුවන්. සිසේරියන් සැත්කමකින් පස්සෙත් ඒ වගේම තමයි මේකේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක සුදුසු වේදනානාශක ඖෂධ ලබා දීලා හැකි තරම් වේදනාව අවම කිරීමට තමයි රෝහලකදී අපි වෛද්‍යවරු වගේම රෝහල් කාර්යාලයේ උත්සාහ කරන්නේ. හොඳයි. අද අපි කතා කරේ ආසිරි රෝහල් සමූහයත් එක්ක එකතු වෙලා ගර්භණී මවක් අවසාන සති කිහිපයේදී කොයි ආකාරයෙන්ද තමන් ගැන සහ ගර්භාෂය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණා පිළිබඳව. ඒ වගේම ඔබට මම නැවතත් මතක් කරනවා ඔබට පුළුවන් මවසා බිඳුව 1 කියන වෙබ් අඩවිය ඔස්සේ ඔබේ ගර්භණී කාලය තුළ ඒ අවශ්‍ය තොරතුරු දැනගන්න බොහොම ඉක්මනින්. ඔබට පුළුවන් මෙන්න මේ ලිපිණිය ඔස්සේ තවත් විස්තර දැනගන්න. නම්බර 21 කිරිමණ්ඩල මාවත නාරාහෙන්ට කොළඹ 5 කියන ලිපිණිය ඔස්සේ
ඔබට විස්තර දැනගන්න අවස්ථාවක් තියෙනවා. එහෙමනම් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වුණු ප්‍රසවහා නාඩි විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතෘ වෛද්‍යතුමාට ආයුබෝවන් ඔබතුමාට. අයිබෝන්. මෙම වැඩසටහන ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය